ආයිබෝවන් දරුවනි අද අපි මේ දවස තුල සාකච්ඡා කරන්න හදන්නේ තුන්වෙනි පාඩමට අදාළව දැනට ලබා දීලා තියෙන නිබන්ධනයේ ඉතිරි කොටස. ඒ තමයි ඔයාලට මම නිබන්ධනයේ පටන් ගද්දිම කිව්වා අපි මිල පාලනය කියන කොටස තමයි ඉස්සල්ලාම අපි ඉවර කරගෙන යන්නේ කියලා. සමතුලිතය කියන කොටස 50ක් විතර කරලා අපි ඒක නතර කරලා අපි කිව්වා මේක එක මම අවසානයේ කරනවා. අපි දැන් අලුත් කොටසකින් පටන් ගමු කියලා තමයි ඔන්ලයින් ක්ලාස් එක පටන් ගත්තේ. දැන් අපිට අද මේ නිබන්ධනයේ ඒ ඉතිරි සමතුලිතය කියන කොටස සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට අද සමතුලිතය කියන කොටස තුල සාකච්ඡා කරන්නේ ඔබට තරමක් අලුත් වන ආර්ථික අතිරික්තය, පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය කියන කොටස් පිළිබඳව තමයි ඔබ අවබෝධයක් ලබා ගන්න හදන්නේ. දැන් ඇත්තටම ඒවා තියරි වශයෙන් අවබෝධයක් ලබා ගන්නවා වගේම ඒකට අදාළ විශාල ගණිතමය පැතිකඩ ගණනාවක් අද මම ඔබට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම තව කියන්න ඕන කරුණක් තියෙනවා පුතේ. මෙන්න මේ සමතුලිත తත්වය ඔබට මම පැහැදිලි කරනකොට හොඳට අහගන්න මේ සමතුලිත తත්වය ඔබට මම පැහැදිලි කරනකොට මම විසින් ඔබට පැහැදිලි කරනවා මෙන්න මේවා මේ විදිහට ඔබ ඉගෙන ගත යුතුයි මේවා මේ විදිහට ඉගෙන ගත යුතුයි කියලා යම් කරුණු කාරණා ඔබ එක ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. මේ කැලෙන් පසුව අපි ඊළඟට ඉගෙන ගන්නවා සමතුලිතය වෙනස් වීම කියන එක. ඒක සම්පූර්ණම මගෙත් එක්කම ප්‍රස්තාර සටහන ඇඳලා ඒක ගැන අවබෝධයක් ලබා ගන්න එක තමයි ඔබ කරන්න හදන්නේ. දැන් අපි ඒ කොටස් වලට එහෙනම් සූදානම් වෙමු. ඔයාලට පුළුවන් ඒ කොටස් ටික 100%ක් අවබෝධ කරගන්න. එහෙනම් අද ඒ වැඩේ අපි ලස්සනට ඉවර කරගමු. හොඳයි දැන් ඔයාලා කලින් පැහැදිලි කරගත්තා අද දවස තුල ඔයාලා මොනවාද සාකච්ඡා කරන්න කියලා. ඒ වගේම ඔයාලා විසින් සාකච්ඡා කරන කරුණු කොච්චර විභාගයට වැදගත්ද කියලත් ඔයාලා දැන් දන්නවා. මම කියන්නම් මෙන්න මේ ටියුට් එක සහිතව ඔයාලට දුන්න ස්ටඩි පැක් එක අදින් එතකොට අපිට මේ ටියුට් එකේ ඔක්කොම දේවල් අවසන් කරගන්න පුළුවන්. මොකද අපි එහෙම කියන්නේ අපි දන්නවා දැන් තුන්වෙනි පාඩමේ වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට රජයේ මැදිහත් වීමනේ. වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට රජයේ මැදිහත් වීම. දැන් වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට රජයේ මැදිහත් වීම කියන කොටස තුල අපි අධ්‍යයනය කරද්දී ඒක ඉස්සල්ලාම අපි ඉගෙන ගත්තේ සමතුලිතේනේ. සමතුලිතේනේ රජයේ මැදිහත් වෙන්නේ. සමතුලිතේ. ඊළඟට ඉගෙන ගත්තා මිල පාලනය. මිල පාලනයේ කොටස් දෙකයිනේ. උපරිම මිල පාලනයයි අවම මිල පහළණයයි. මේ අවම මිල පාලනයේ නැවත බෙදුනා අතිරික්ත සැපයුම් සහතික මිල ප්‍රතිපත්තිය යටතේ සහතික මිල අතිරික්ත සැපයුම් මිලදී ගැනීම සහතික මිල ඌන පූර්ණ ගෙවීම් ක්‍රමය. එතකොට මේක විශාල ලොකු කොටසක් ඒක ඉගෙන ගත්තා. එතකොට තව අපිට තියෙනවා බදු ඉගෙන ගන්න සහනාධාර ඉගෙන ගන්න. හරි? තේරෙනයි? මෙන්න මේ ටික තියෙනවා. එළ මිල ස්ථායීකරණය කියලා පොඩි නෝට් එකකුත් තියෙනවා. එතකොට දැන් වෙළඳපොළ ක්‍රියාව දැන් අපි මෙතන දාමුකෝ මිල ස්ථායීකරණය කියලා. මෙන්න මෙහෙම. මිල ස්ථායීකරණය. හරි. එතකොට අපිට පැහැදිලිව තේරෙනවා මේක දැන් 100%ක් ඉවර කරලා ඉවරයි මිල පාලනය. සමතුලිතේනුත් අපි 50ක් මේ වන විට ඉවර කරලා තිබ්බේ. තව ඉතුරු උනේ 50යි. දැන් අපි අද මොකද කරන්නේ? ඒ ඉතුරු 50 අවසන් කරන්න හදන්නේ. හරි? ඒ 50 තමයි අපි අවසන් කරන්න හදන්නේ. එතකොට සමතුලිතය සම්පූර්ණයෙන් ඉවර වෙලා මිල පාලනය සම්පූර්ණයෙන් ඉවර වෙලා යනවා. එතකොට අපිට තව තියෙන්නේ මෙන්න මේ මිල ස්ථායීකරණයේ බදු සහ සහනාධාර කතා කරන්න. එතකොට මම මිල ස්ථායීකරණයත් වෙනම පුංචි වීඩියෝ එකකින් කතා කරනවා. පන්ති ආරම්භ කරන්න කලින්. ඒ කියන්නේ අපි පන්ති ආරම්භ කරනවානේ ජූලි 4. ජූලි 4 වෙනකොට අපි ඉලක්ක කරන්නේ බදු හා සහනාධාර කියන නිබන්ධනේ. එතකොට බදු සහනාධාර ටියුට් එකට තමයි අපි යන්නේ කවදද? ජූලි 4 වෙනිදාට. එදාට විස බීජ හරණයක් සහිතව
බදු සහනාධාර නිබන්ධනයට සම්බන්ධ වෙන්න ඕන. එතකොට ඔයාලා මේ ස්ටඩි පැක් එක ගේන්න ඕන. ඒ වගේම මේ පරණ පාඩම් දැන් අද මේ ඔන්ලයින් අපි උගන්වපු සියලු පාඩම් වෙබ්සයිට් එක හරහා නැවත ආපහු ඔයාලට නැවත මතක් කරලා දෙනවා. ඒ වගේම පන්ති කාමරෙත් මම අතිරේක දවසක් යටතේ ඔය ඔක්කොම ටික ආපහු කරනවා. හරි? ඉතින් මේ ඔක්කොම වාසිය දෙන්නේ මේ ඔන්ලයින් පන්තිට සම්බන්ධලා ඉන්න ළමයිට හරි මතක තියාගන්න. ඒ වගේම තමයි අපි සෙනසුරාදා දවසේ ඔන්ලයින් ක්ලාස් එකට එන්න බැරි වෙලා හිටිය දරුවන් සඳහා ඒ අනුගමනය කරන්න ඕනේ මොන වගේ දේවල් ටිකක්ද කියන එක අපි කියනවා පන්ති කාමරේදී අපි මෙන්න මේවා දේවල් ටිකක් තමයි යාලා වෙනුවෙන් ප්ලෑන් කරලා තියෙන්නේ කියලා. හරි? එතකොට මෙන්න මේ ස්ටෝරි එක ගැන තමයි ඔබ තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි අද පටන් ගන්නෙ මේ සමතුලිතය කියන කොටසේ ඉතිරි 50%. එහෙනම් ඒක හොඳට අපි අධ්‍යයනය කරන්න පටන් ගමු. හොඳයි ඒ යටතේ අපිට දැන් තියෙන්නේ ආර්ථික අතිරික්තය කියන කොටස. ආර්ථික අතිරික්තය කියන කොටස. හරි. අතිරික්තය කියන එකේ තේරුම තමයි පුතේ වාසිය කියන එක. ආර්ථික අතිරික්තය කියලා කියන්නේ රට තුල සිටින පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා කියන දෙදෙනාටම ලැබෙන වාසිය. මේකට තමයි අපි කියන්නේ ආර්ථික අතිරික්තය. දැන් ඇත්තටම ආර්ථික කිව්ව ගමන් ඇත්තට මේ ලාභ වගේ නිකන් අදහස් කරන රුපියල් කියන වගේ කතාවක් අදහස් වෙන්නේ. එතකොට පාරිභෝගිකයාට හා නිෂ්පාදකයාට ලැබෙන වාසියට තමයි අපි කියන්නේ ආර්ථික අතිරික්තය. එතකොට මේ පාරිභෝගිකයාට හා නිෂ්පාදකයාට වාසියක් ලැබෙන්නේ හැම වෙලාවකම වෙළඳපොළක සමතුලිතයක් තියෙනකොට. මෙහෙම සමතුලිතයක් තියෙනකොට තමයි පැහැදිලිවම වාසියක් ලැබෙන්නේ. එතකොට මේ වෙළඳපොළක සමතුලිතයක් තිබිලා ඒ සමතුලිතය යටතේ අපි හිතමු යම්කිසි ප්‍රමාණයක් හුවමාරු වෙනවා කියලා. මේ Q කියන ප්‍රමාණය හුවමාරු වෙනවා කියලා. එහෙම යම්කිසි ප්‍රමාණයක් හුවමාරු වෙනකොට ඒ හුවමාරුව තුලින් පාරිභෝගිකයාට හා නිෂ්පාදකයාට ලැබෙන වාසිය අපි දකිනවා ආර්ථික අතිරික්තය. එහෙනම් ඔබට දැන් පුළුවන් මුලින්ම ආර්ථික අතිරික්තයේ නිර්වචනය හදාගන්න. කොහොමද ඔබ නිර්වචනය හදාගන්නේ? වෙළඳපොළක සමතුලිතතාවයක් තීරණය වී ඇති විටක එහි හුවමාරු වන ප්‍රමාණය තුලින් පාරිභෝගිකයාට හා නිෂ්පාදකයාට ලැබෙන වාසිය ආර්ථික අතිරික්තය ලෙස සැලකේ. ඒතර ආර්ථික අතිරික්තය කියන්නේ වෙළඳපොළක සමතුලිතයක් තියෙනකොට ඒ සමතුලිතය යටතේ යම්කිසි ප්‍රමාණයක් හුවමාරු වෙනවනේ. අන්නේ හුවමාරු වන ප්‍රමාණය තුලින් පාරිභෝගිකයාට හා නිෂ්පාදකයාට ලැබෙන වාසිය අපි දකිනවා ආර්ථික අතිරික්තය කියලා. මේකේ පාරිභෝගිකයාට ලැබෙන වාසිය අපි දකිනවා පුතේ පාරිභෝගික අතිරික්තය කියලා. මේකේ නිෂ්පාදකයාට ලැබෙන වාසිය අපි දකිනවා පුතේ නිෂ්පාදන අතිරික්තය කියලා. එහෙනම් මතක තියාගන්න පාරිභෝගිකයාට ලැබෙන වාසිය අපි පාරිභෝගික අතිරික්තය ලෙසත් නිෂ්පාදකයාට ලැබෙන වාසිය අපි නිෂ්පාදන අතිරික්තය ලෙසත් දකිනවා. මේ අනුව ආර්ථික අතිරික්තය අපිට හඳුනා ගන්න පුළුවන් පාරිභෝගික අතිරික්තය ධන නිෂ්පාදන අතිරික්තය කියලා සූත්‍රයක්. හරි. පාරිභෝගික අතිරික්තය ධන නිෂ්පාදන අතිරික්තය කියන සූත්‍රයෙන් එක ප්‍රස්ථාරගත කළොත් ඔබට පුළුවන් මේ වගේ ප්‍රස්ථාරයක් හඳුනා ගන්න. මේ ඉල්ලුම් වක්‍රය, මේ සැපෙව් වක්‍රය, මෙතන තියෙන සමතුලිතය, මේ P0, මේ P2, මේ P0 right. මෙන්න මේ උඩ කොටස පාරිභෝගික අතිරික්තය වෙනවා. මෙන්න මේ පහලින් තියෙන මේ ත්‍රිකෝණෙහි වර්ගඵලය අපි දකිනවා නිෂ්පාදන අතිරික්තය කියලා. එහෙනම් ප්‍රස්ථාරයක
ආර්ථික අතිරික්තයේ පේන්නේ කොහොමද? මෙන්න මේ පාරිභෝගික අතිරික්තය කියන කොටසත් මෙන්න මේ නිෂ්පාදන අතිරික්තය කියන කොටසත් දෙකම එකතු වෙලා. දැන් ඔබට පේනවද බලන්න ආර්ථික අතිරික්තය අපි නිර්වචනය කතා කරා. මොකක්ද නිර්වචනය? වෙළඳපොළක සමතුලිතතාවයක් තීරණය වී ඇති විටක එහි යම්කිසි ප්‍රමාණයක් හුවමාරු වීමේදී පාරිභෝගිකයා හා නිෂ්පාදකයා ලැබෙන මුළු වාසිය ආර්ථික අතිරික්තයයි. මේකෙදි පාරිභෝගිකයා ලබන වාසිය පාරිභෝගික අතිරික්තයයි. නිෂ්පාදකයා ලබන වාසිය නිෂ්පාදන අතිරික්තයයි. මේ අනුව ආර්ථික අතිරික්තයේ කොටස් දෙකක එකතුවක්. ඒ තමයි පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදන අතිරික්තය කියන කොටස් දෙක. ඒක රූප සටහනක පෙන්නුවොත් ඔබට පේනවද බලන්න මෙන්න මේ සමතුලිත රූප සටහනේ සමතුලිත මිලට ඉහළින් තියෙන්නේ පාරිභෝගික අතිරික්තය. මේ සමතුලිත මිලට පහළින් තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලය නිෂ්පාදන අතිරික්තය වෙනවා. එහෙනම් රූප සටහනක් මගින් කොහොමද පෙන්වන්නේ කියලා ඔබ දැන් දන්නවා. ඒ අනුව අපිට කියන්න පුළුවන් නිර්වචනය සූත්‍රය ප්‍රස්ථාරයක පෙන්වීම කියන මෙන්න මේවා ටික තමයි ආර්ථික අතිරික්තය යටතේ ඔබ හඳුනාගන්නේ. ඊට අමතරව ගණිතමය කොටස කියන එකත් අපි ආර්ථික අතිරික්තය යටතේ ඉගෙන ගන්න ඕනේ. ආර්ථික අතිරික්තයට අදාළ ගණිතමය කොටස කියන එකත් අපි පැහැදිලි කරගන්න අවශ්‍යයි. එහෙනම් දැන් ඔබ ආර්ථික අතිරික්තය කියන කොටස ගැන පුළුල් අවබෝධයක් තියෙනවා. හොඳයි දැන් ඔයා පැහැදිලි කරගත්ත ආර්ථික අතිරික්තය කියන එක. අපි පොඩ්ඩක් එක ප්‍රායෝගිකව බලමු. මේ තමයි වෙළඳසැලක්. දැන් මේ වෙළඳසැලට පාරිභෝගිකයෙක් ආවට පසුව මේ තියෙන භාණ්ඩ ගන්න එයා පෙළඹෙනවා. අපි හිතමුකෝ මෙතන තියෙන භාණ්ඩ වලින් එයා භාණ්ඩ කිහිපයක් ගත්තා කියලා. ඒ ගන්නකොට යම් කිසි මිලක් තියෙනවනේ. ඔය මිලට තමයි පුතේ අපි කියන්නේ මේ වෙළඳසැලේ ඒ ගන්න භාණ්ඩවල සමතුලිත මිල කියලා. ඒ කියන්නේ භාණ්ඩයේ මිලදී ගන්න අගයට තමයි අපි කියන්නේ සමතුලිත මිල. දැන් ඔයා මේ භාණ්ඩය ගත්තට පසුව නම් ඔයාගේ හිතේ තිබ්බ මිලක් තියෙනවා. ඒ කියන්නේ ඔයා විසින් මේ භාණ්ඩය ගන්න එනකොට කල්පනා කරපු මිලක් තියෙනවා. මම මේ ගානට තිබ්බොත් තමයි උපරිම වශයෙන් ගන්න. එතකොට නමුත් ඔයාට ඊට වඩා අඩු මිලකට භාණ්ඩය හම්බ වෙච්ච නිසා ඔයාට තියෙනවා මේ තුල වාසිය. ඕක අනිත් පැත්තටත් තියෙනවා නිෂ්පාදකයාට. නිෂ්පාදකයා මාකට් එකට භාණ්ඩය දාන්නේ අවම වශයෙන් මේ මිලටවත් විකුණන්න ඕනේ කියලා හිතාගෙන. නමුත් මේ වගේ සමතුලිතයක් තීරණය වෙච්ච අවස්ථාවක ඔහුට වැඩි මිලක් ලැබෙනවා. එතකොට මෙන්න මේ අවස්ථා දෙකම එකතු වෙලා ලැබෙන වාසිය තමයි අපි ආර්ථික අතිරික්තය කියලා කියන්නේ කියලා කලින් ඉගෙන ගත්තා. එතකොට ඔබ ආර්ථික අතිරික්තය තුළ පැහැදිලි කරගත්ත ඔබට මතක ඇති පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා මේ භාණ්ඩ හා සේවා මිලදී ගද්දී ලබන වාසිය තමයි ආර්ථික අතිරික්තයේ එකතුව නැත්නම් ආර්ථික අතිරික්තයේ අගය. මේකෙදි පාරිභෝගිකයා ලබන වාසිය පාරිභෝගික අතිරික්තයත් නිෂ්පාදකයා ලබන වාසිය නිෂ්පාදන අතිරික්තයක් වෙනවා. එතකොට මේ සිල්ලර වෙළඳසැලක් ගැන කිව්වේ ඔය වගේ ඕනම තැනක භාණ්ඩයක් අලෙවි වෙනකොට ඒ අලෙවි වන ප්‍රමාණය හරහා සමතුලිතයක් ගොඩ නැගිලා ඒ සමතුලිතය තුල පාරිභෝගිකයට හා නිෂ්පාදකයට වාසියක් ඇති වෙනවා. අපි ඒක තමයි මේ ඉගෙන ගත්තේ. ආර්ථික අතිරික්තය යටතේ අප දැන් සාකච්ඡා කරන්න හදන්නේ ඒ නිබන්ධනයේ තියෙන හිස්තැන පුරවා ගැනීම, අතිරේක කරුණු සටහන් කර ගැනීම, වෙනස් කිරීම කියන දේවල්. ඔබට දැන් ස්ලයිඩ් එකේ පේනවා ඇති ආර්ථික අතිරික්තයට අදාළ හිස්තැනේ දමන්න ඕන නෝට් එක. ඒකේ සටහන් විය යුතු නෝට් එක තමයි වෙළඳපොළක සමතුලිතතාවයක් තීරණය වී ඇති විටක පාරිභෝගිකයාට හා නිෂ්පාදකයාට ලැබෙන සමස්ත වාසිය ආර්ථික අතිරික්තය ලෙස සැලකේ. මෙහිදී පාරිභෝගිකයන් ලැබෙන වාසිය පාරිභෝගික අතිරික්තයයි,
නිෂ්පාදකයට ලැබෙන වාසිය නිෂ්පාදන අතිරික්තයයි. ඊළඟට ඒ නෝට් එක තුල පල්ලෙහෙන් තියෙනවා ඒ ස්ලයිඩ් එකේ පේන නෝට් එක බලලා ලියා ගන්න සම්පූර්ණයෙන්ම. මේ අනුව ආර්ථික අතිරික්තය පහත පරිදි කොටස් දෙකකට වර්ග කළ හැක. ඒක දැන් ටියුට් එකේ print වෙලා තියෙන්නේ. පාරිභෝගික අතිරික්තයේ ධන නිෂ්පාදන අතිරික්තය. එහෙම නැත්නම් පාරිභෝගික අතිරික්තයේ ඩොට් නිෂ්පාදන අතිරික්තය. ඊළඟට තියෙන තුන්වෙනි ඡේදයේ ආර්ථික අතිරික්තය යනුවෙන් අදහස් කරන්නේ කියලා ඒක කපලා දාන්න ඕනේ. කපලා දාලා ලියන්න ඕනේ. ඒ කියන්නේ ඒක සම්පූර්ණ කපලා අයින් කරන්න ඕනේ. අයින් කරපුවට පස්සුව එතන නෝට් එක තියෙනවා. වෙළඳ පොලේ හුවමාරුවට සහභාගී වන ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් දෙපිරිසම සමතුලිත හුවමාරුවෙන් හිමි කර ගන්නා වාසිය හෙවත් ලාභයයි. ආර්ථික අතිරික්තය තරඟකාරී වෙළඳ පොලක කාර්යක්ෂමතාවයේ පෙන්눔 කරන මිනුම වේ. හොඳයි දැන් ඔයා පැහැදිලි කරගත්ත ආර්ථික අතිරික්තය කියන එක. අපි පොඩ්ඩක් ඒක ප්‍රායෝගිකව බලමු. මේ තමයි වෙළඳසැලක්. දැන් මේ වෙළඳසැලට පාරිභෝගිකයෙක් ආවට පසුව මේ තියෙන භාණ්ඩ ගන්න එයා පෙළඹෙනවා. අපි හිතමුකෝ මෙතන තියෙන භාණ්ඩ වලින් එයා භාණ්ඩ කිහිපයක් ගත්තා කියලා. ඒ ගන්නකොට යම් කිසි මිලක් තියෙනවනේ. ඔය මිලට තමයි පුතේ අපි කියන්නේ මේ වෙළඳසැලේ ඒ ගන්න භාණ්ඩවල සමතුලිත මිල කියලා. ඒ කියන්නේ භාණ්ඩයේ මිලදී ගන්න අගයට තමයි අපි කියන්නේ සමතුලිත මිල. දැන් ඔයා මේ භාණ්ඩය ගත්තට පසුව නම් ඔයාගේ හිතේ තිබ්බ මිලක් තියෙනවා. ඒ කියන්නේ ඔයා විසින් මේ භාණ්ඩය ගන්න එනකොට කල්පනා කරපු මිලක් තියෙනවා. මම මේ ගානට තිබ්බොත් තමයි උපරිම වශයෙන් ගන්න. එතකොට නමුත් ඔයාට ඊට වඩා අඩු මිලකට භාණ්ඩය හම්බ වෙච්ච නිසා ඔයාට තියෙනවා මේ තුල වාසිය. ඕක අනිත් පැත්තටත් තියෙනවා නිෂ්පාදකයාට. නිෂ්පාදකයා මාකට් එකට භාණ්ඩය දාන්නේ අවම වශයෙන් මේ මිලටවත් විකුණන්න ඕනි කියලා හිතාගෙන. නමුත් මේ වගේ සමතුලිතයක් තීරණය වෙච්ච අවස්ථාවක ඔහුට වැඩි මිලක් ලැබෙනවා. එතකොට මෙන්න මේ අවස්ථා දෙකම එකතු වෙලා ලැබෙන වාසිය තමයි අපි ආර්ථික අතිරික්තය කියලා කියන්නේ කියලා කලින් ඉගෙන ගත්තා. එතකොට ඔබ ආර්ථික අතිරික්තය තුළ පැහැදිලි කරගත්ත ඔබට මතක ඇති පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා මේ භාණ්ඩ හා සේවා මිලදී ගද්දී ලබන වාසිය තමයි ආර්ථික අතිරික්තයේ එකතුව නැත්නම් ආර්ථික අතිරික්තයේ අගය. මේකෙදි පාරිභෝගිකයා ලබන වාසිය පාරිභෝගික අතිරික්තයත් නිෂ්පාදකයා ලබන වාසිය නිෂ්පාදන අතිරික්තයක් වෙනවා. එතකොට මේ සිල්ලර වෙළඳසැලක් ගැන කිව්වේ ඔය වගේ ඕනම තැනක භාණ්ඩයක් අලෙවි වෙනකොට ඒ අලෙවි වන ප්‍රමාණය හරහා සමතුලිතයක් ගොඩ නැගිලා ඒ සමතුලිතය තුල පාරිභෝගිකයට හා නිෂ්පාදකයට වාසියක් ඇති වෙනවා. අපි ඒක තමයි මේ ඉගෙන ගත්තේ. දැන් ඊළඟට අපි සාකච්ඡා කරන්න හදන්නේ ආර්ථික අතිරික්තය හැදුණු කොටස් දෙක වෙන පාරිභෝගික අතිරික්තය කියන කොටස හා නිෂ්පාදන අතිරික්තය කියන කොටස. මුලින්ම අපි පාරිභෝගික අතිරික්තය ඉගෙන ගමු. දැන් පාරිභෝගික අතිරික්තයක් ඉගෙන ගන්න නම් අපිට අනිවාර්යයෙන්ම සමතුලිතයක් තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ වගේ සමතුලිත අවස්ථාවක් ගැන අවබෝධයක් ලබා ගන්න අවශ්‍යයි. දැන් ඔබට පේනවා මේ ඇන්දේ බම සමතුලිත රූප සටහනක්. ඕනෑම දරුවෙක් දන්නවා මේ තියෙන්නේ වෙළඳපොළ සමතුලිතයක්. මේ සමතුලිතේ මම මෙහෙම E කියන ලක්ෂය මාක් කරලා මම මෙතන පෙන්නනවා මේක තමයි සමතුලිත මිල කියලා. මං ඉන්පස්සෙ මේ ටික පෙන්නනවා සමතුලිත ප්‍රමාණය කියලා. හරි. එතකොට මෙන්න මෙතන මම P2 කියලා මිලක් නම් කරනවා. මේ ඉල්ලු වක්‍රය මිලක්ෂය ස්පර්ශ වෙච්ච තැන. මේ මිලක්ෂයනේ. මේ ප්‍රමාණක්ෂය. හරි. එතකොට මම මෙන්න මේ මිලට කියනවා උපරිම ඉල්ලුම් මිල. මම මේ P කියන එකට කියනවා සමතුලිත මිල කියලා. හරි. දැන් මෙන්න මේ කොටස තමයි අපි පාරිභෝගික අතිරික්තය ලෙස දකින්නේ. පාරිභෝගික අතිරික්තයට ඉගෙන ගන්න හදන්නේ මුලින්ම නිර්වචනය, ඊළඟට ප්‍රස්තාරය, ඊළඟට සූත්‍රය. නිර්වචනයේදී අපි කියන්නේ භාණ්ඩයක් මිලදී ගැනීමට පාරිභෝගිකයා ගෙවීමට කැමති වන උපරිම ඉල්ලුම් මිලත්
ඒ සඳහා වෙළඳපොලේදී ඔහු සත්‍ය වශයෙන්ම ගෙවන මිලත් අතර පවත්නා වාසියට තමයි අපි කියන්නේ පාරිභෝගික අතිරික්තය කියලා. ඒ කියන්නේ වෙළඳපොලක සමතුලිතතාවයක් තියෙනකොට ඔහු ඒ භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවන්න කැමති වන උපරිම ඉල්ලුම් මිලත් එහෙත් ඔහු සත්‍ය වශයෙන්ම ගෙවන මිලත් අතර පවතින වාසිය. ඒක තමයි අපි පාරිභෝගික අතිරික්තය කියලා කියන්නේ. ඔන්න නිර්වචනය. මොකද ප්‍රස්ථාරය තුල කියන්නේ? ප්‍රස්ථාරයෙන් අපි පෙන්වන්නේ පාරිභෝගික අතිරික්තය නියෝජනය වන කොටස. මේ තමයි පුතේ නියෝජනය වන කොටස. පාරිභෝගික අතිරික්තය නියෝජනය වන කොටස තමයි අපි ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ. එනවා සමතුලිත ප්‍රස්ථාර සටහනක පෙන්වන්නේ මොකක්ද? පාරිභෝගික අතිරික්තය සමතුලිත රූප සටහනක කොහොමද පේන්නේ කියලා. හැම වෙලාවකම පේන්නේ සමතුලිත මිලට ඉහළින් ඒ වගේම උපරිම ඉල්ලුම් මිලට පහළින් තියෙන ත්‍රිකෝණෙහි වර්ගඵලය තුලින්. ඇත්තටම මෙතනදී මේ P2 කියන්නේ පාරිභෝගිකයා ගෙවීමට කැමති වන උපරිම ඉල්ලුම් මිල. P කියලා කියන්නේ ඔහු සත්‍ය වශයෙන්ම ගෙවන මිල. එතකොට මේ අතර වෙනසට තමයි අපි කියන්නේ පාරිභෝගික අතිරික්තය කියලා. ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ ඒකේ සූත්‍රය. සාමාන්‍යයෙන් පාරිභෝගික අතිරික්තයේ සූත්‍රය අපිට දකින්න පුළුවන් උපරිම ඉල්ලුම් මිල ඍණ සමතුලිත මිල බෙදීම දෙක වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය. හරි මෙන්න මේක තමයි අපි දකින සූත්‍රය වෙන්න ඕනේ. දැන් අපි සූත්‍රයත් හඳුනා ගන්න පුළුවන්. දැන් එතකොට පාරිභෝගික අතිරික්තය අපි නිර්වචනයේ හරි ප්‍රස්ථාරයේ හරි සූත්‍රයේ හරි. හොඳයි දැන් අපි පාරිභෝගික අතිරික්තයෙන් පසු ඊළඟට අපි එන්න හදන්නේ නිෂ්පාදන අතිරික්තය කියන කොටසට. හරි නිෂ්පාදන අතිරික්තය කියන කොටසට. හරි ඒකට එන්න නම් අපි පාරිභෝගික අතිරික්තය සම්පූර්ණයෙන්ම අවසන් කරගන්න එපා. දැන් තේරුම් ගැනීම අපි කරලා ඉවරයිනේ. නිර්වචනය අපි දන්නවා. ප්‍රස්ථාරයක කොහොමද පේන්න ඕනි කියලාත් අපි දන්නවා. ඒකේ ගණනය කරන සූත්‍රයත් අපි දන්නවා. හරි දැන් අපි මොකද කරන්න ඕනේ? මේ ටික ටියුට් එක සම්පූර්ණ කරගමු. ටියුට් එකට යන්න පිටු අංක 16 මුලින්ම තියෙනවා නිර්වචනය. ඒකේ තියෙනවා භාණ්ඩයක් සඳහා පාරිභෝගිකයෙකු ගෙවීමට කැමති මිලත් ඒ සඳහා සැබවින්ම ගෙවන මිලත් අතර වෙනසයි. පාරිභෝගිකයෝ ගෙවීමට කැමති මිල සැබවින්ම ගෙවන මිලට වඩා වැඩි වන විට පාරිභෝගික අතිරික්තයක් ඇති වේ. ඒ පාරිභෝගික අතිරික්තයේ කියන්නේ ප්‍රස්ථාරයක් තියෙනවා. මේ ප්‍රස්ථාරය මෙන්න මේ උඩ දාගන්න P2 ඊළඟ මිල P1 කියලා තියෙන්නේ. කමක් නැහැ. මේ සැපේ වක්‍රය ස්පර්ශ කරන තැන P0 කියලා දාගන්න. මේ වගේ ප්‍රස්ථාරයක් තමයි තියෙන්නේ. ඉන්පසු එතන පහළ තියෙන හිස් තැනක්. ඒ හිස් තැනේ මෙන්න මෙහෙම ලියා ගන්න. මෙන්න මේ විදිහට ලියා ගන්න. පාරිභෝගික අතිරික්තය පහත සූත්‍රයේ මගින් ගණනය කළ හැක. පහත සූත්‍රයේ මගින් ගණනය කළ හැක. ඒ යටතේ ලියන්න පාරිභෝගික අතිරික්තය සමානයි උපරිම ඉල්ලුම් මිල ඍණ සමතුලිත මිල බෙදීම දෙක වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය. දැන් මේ පාරිභෝගික අතිරික්තය ගණනය කරන සූත්‍රය. හොඳයි. දැන් ඊළඟට ප්‍රස්ථාරයේ ඔයාලා අනිවාර්යයෙන්ම මේ P2 කියන මිල යටතේ ලියන්න ඕනේ උපරිම ඉල්ලුම් මිල කියලා. දැන් ඔයාලා ප්‍රස්ථාර සටහනේ පැහැදිලිවම
මෙතන මේ P2 කියන මිලට උපරිම ඉල්ලුම් මිල කියලා දා ගන්න ඕනේ. P1 කියන එකට ඔයාලා දා ගන්න ඕන සමතුලිත මිල කියලා. හරි? මේ ප්‍රස්ථාර සටහන මේ විදිහට ඔයාලා ඇඳලා අවසන් කරලා තියෙන්න ඕනේ. දැන් සූත්‍රය දන්නවා ප්‍රස්ථාර සටහන දන්නවා. දැන් මේ සූත්‍රය ගත්තම දැන් උපරිම ඉල්ලුම් මිල හොයන්නේ කොහොමද මේ සූත්‍රේ? ඉල්ලුම් වක්‍රය මිල අක්ෂය ස්පර්ශ කරන තැනින්. හරි සමතුලිත මිල හොයන හැටි දන්නවනේ. සමතුල ප්‍රමාණය හොයන හැටි දන්නවා. දැන් අපි ඊළඟට උතන පොඩ්ඩක් නෝට් එකේ ලියා ගන්න එතන හිස්තැනේ උපරිම ඉල්ලුම් මිල සමීකරණයකින් සෙවීම කියලා පොඩ්ඩක් ලියා ගන්න. එතන පල්ලෙහින් පොඩි නෝට් එකක්. උපරිම ඉල්ලුම් මිල සමීකරණයකින් සෙවීම. හරි තව අපි නිෂ්පාදන අතරිත් පස්සේනේ කතා කරන්නේ. මේක ඉවර කරමු නේද? මෙන්න මම සමීකරණයක් ලියන්නම් මෙන්න මේ විදිහට පුතේ. මේ සමීකරණයකින් උපරිම ඉල්ලුම් මිල හොයන්නේ කොහොමද? මේක ඔයා දැනගෙන ඉන්න ඕනේ. මේක හොයන ක්‍රම දෙකක් තියෙන. එකක් මම කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. අනිත් එක මම මේකට අදාළව සාමාන්‍ය විභාගයේ ලකුණු ලැබෙන ක්‍රමයක් එහෙම නැත්නම් දීර්ඝ ක්‍රමයක් ගැන කියලා දෙන්න. කෙටි ක්‍රමයෙන්ුත් පෙර වැඩ යටතේ අපිට ලකුණු ගන්න පුළුවන්. මේක දීර්ඝ ක්‍රමයෙන්ුත් අපිට ලකුණු ගන්න පුළුවන්. නමුත් උපරිම ඉල්ලුම් මිල සොයන්න කියලා අභ්‍යාස කොට ඔබ මේ දීර්ඝ ක්‍රමයට යන්න. එහෙම නැත්නම් ඔබ මෙන්න මෙහෙම හිතන්නකෝ. රචනා පේපරේ අභ්‍යාස කරනකොට මේ කෙටි ක්‍රමයේ භාවිතා කරන්න එපා. මේ දිග ක්‍රමයට යන්න. මොකද ලකුණු හම්බ වෙන්නේ නෑ නැත්තම් කෙටි ක්‍රම වලට ගියාම. මොකද හදන ස්ටෙප් එක තියෙන්න ඕනේ. එතකොට ඔබ MCQ පේපරේට කෙටි ක්‍රම භාවිතා කිරීම කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඇත්තටම MCQ පේපරේදී කාලයත් එක්ක ලොකු සටනක් තියෙන නිසා කෙටි ක්‍රම භාවිතා කරලා කමක් නැහැ. මම මේක කියන්නම් මේ උපරිම ඉල්ලුම් මිල හොයන විදිය. අපි මෙන්න මේ QD වලට බිඳුව ආදේශ කරලා අපි P වල අගේ හොයා ගන්න හදන්නේ. එතකොට මෙතන බිඳුව ආදේශ කරමු මේ පැත්ත ඍණ 200යි ඍණ 5යි P සමානයි 40යි. P සමානයි 40යි. P සමානයි 40යි. මේකේ කෙටි ක්‍රමය තමයි පුතේ උපරිම ඉල්ලුම් මිල සමාන වෙන A බෙදීම B කියන සූත්‍රයට. A බෙදීම B කියන සූත්‍රයට. A කියන්නේ මොකක්ද? 200. B කියන්නේ මොකක්ද? 5. එහෙනම් 200 බෙදීම 5. 200 බෙදීම 5 40යි. ඒතර සමීකරණයක උපරිම ඉල්ලුම් මිල හොයන කෙටි ක්‍රමය තමයි සමීකරණයේ තියෙන A වලගේ B වලින් බෙදෙන එක. මොකද සමීකරණයක A කියන්නේ මේක B කියන්නේ මේක මෙන්න මෙහෙමනේ සමීකරණයක පොදු ආකෘතිය. ඒ 200ට තමයි A කියන්නේ. 5ට තමයි B කියන්නේ. එතකොට QD සමානයි A ඍණ BP කියලා කියන්නේ 200 ඍණ 5යි P කියන එක. ඒක තමයි ඔය තියෙන්නේ. ඒතර A බෙදීම B කියන එකනොත් අපිට මේක හොයාගන්න පුළුවන්. ඉතින් මගේ පුතාලා සමීකරණයක් දෙනකොට උපරිම ඉල්ලුම් මිල හොයන විදිහ ඔය හිස්තැනේ ඊළඟට ලියා ගන්න ඉඩ තියෙනවනේ. එතකොට මෙන්න මේ ටික ඉගෙන ගත්තම පාරිභෝගික අතිරික්තය කියන කොටස අවසන්. අපි ඊළඟට කරන්නේ ඒකේ ගණිතමය පැතිකඩට යන එක. ඒක අභ්‍යාසත් එක්ක අපි කරමු. එහෙනම් තියරි වශයෙන් ඔයා පාරිභෝගික අතිරික්තය යටතේ මේ ටික තමයි ඉගෙන ගන්න ඕනේ. නිර්වචනයේ ප්‍රස්ථාරයේ සූත්‍රය. ඒ සූත්‍රය යටතේ මේකේ ගණනය කරන සූත්‍රය තමයි ඉගෙන ගන්න ඕනේ. මේ තමයි ගණනය කරන සූත්‍රය. ඒකේ ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ උපරිම ඉල්ලුම් මිල ප්‍රස්ථාරයෙන් හොයන විදිය නෙවෙයි සමීකරණයෙන් කොයි විදියටද හොයන්නේ කියන එක අපි ඉගෙන ගන්න අවශ්‍යයි. ඒක ඉගෙන ගත්තම මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි ඔබ දකින්නේ. හොඳයි අපි දැන් නිෂ්පාදන අතිරික්තය කියන කොටසේදී ඉන්නේ. මේ නිෂ්පාදන අතිරික්තයේදී කියන්නේ භාණ්ඩයක් වෙළඳපොළදී සැපයීමට අපේක්ෂා කරන අවම මිල. මේක තමයි අවම මිල. හරි. භාණ්ඩය වෙළඳපොළේ සැපයීමට බලාපොරොත්තු වෙන අවම මිල තමයි මේ P0 කියලා කියන්නේ. අවම මිල. එහෙත් ඔහුට වෙළඳපොළෙන් ලැබෙන සත්‍ය මිල තමයි මේ තියෙන P1. මේ තමයි සත්‍ය මිල. මේ ඊට අදාළ ප්‍රමාණය මේ E මේ S මේ D. හරි මේ සමතුලිතයි හරි. එහෙත් ඔහුට වෙළඳපොළෙන් සත්‍ය වශයෙන්ම ලැබෙන මිල තමයි මේ P1 කියන්නේ. ඒ කියන්නේ සමතුලිත මිල. සමතුලිත මිල තමයි P1. හරි.
ඒතර භාණ්ඩයක් වෙළඳපොලේ සැපයීමට අපේක්ෂා කරන අවම මිල P0 ඒත් වෙළඳපොලේම සත්‍ය වශයෙන්ම ලැබෙන මිල තමයි P1 ඒ කියන්නේ සමතුලිත මිල. මේ අතර තියෙන වෙනස එහෙම නැත්නම් මේ අතර තියෙන වාසිය තමයි අපි දකින්නේ නිෂ්පාදන අතිරික්තය කියලා. ඒ කියන්නේ භාණ්ඩයක් වෙළඳපොලේදී සැපයීමට අපේක්ෂා කරන අවම මිලත් ඒ සඳහා වෙළඳපොලෙන් ලැබෙන සත්‍ය මිලත් අතර වෙනස තමයි අපි දකින්නේ මේ නිෂ්පාදන අතිරික්තය කියලා. එතකොට නිෂ්පාදන අතිරික්තය කියන කොටස ප්‍රස්ථාරයක මෙන්න මේ පාට කරන කොටසින් තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණෙහි වර්ගඵලය. ඒකෙදි හැම වෙලාවකම සමතුලිත මිලට වඩා පහළින් අවම සැපයුම් මිලට වඩා ඉහළින් තියෙන ත්‍රිකෝණෙහි වර්ගඵලය. දැන් මේ නිෂ්පාදන අතිරික්තයේ ඔබ නිර්වචනය ඉගෙන ගන්න තියෙන්නේ. ඔබ එක ප්‍රස්ථාරගත කිරීමත් ඔබ දන්නවනේ. දැන් ඔබ ඒකේ සූත්‍රය ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ නිෂ්පාදන අතිරික්තයට අදාළ සූත්‍රය. මේ බලන්න නිෂ්පාදන අතිරික්තයට අදාළ සූත්‍රය මෙන්න මේ වගේ සූත්‍රයක් තමයි තියෙන්නේ. සමතුලිත මිල ඍණ අවම සැපයුම් මිල බෙදීම දෙක වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය. මෙන්න මේ සූත්‍රය තමයි ඔබට නිෂ්පාදන අතිරික්තය ගණනය කරන සූත්‍රය. ඒතර ප්‍රස්ථාරයක පෙන්නනවා කියන එක තමයි මේ තියෙන්නේ. ඒ වගේම තමයි මෙතනම නිර්වචනයක් තියෙනවා. මොකක්ද නිර්වචනය? භාණ්ඩයක් සැපීමේදී අපේක්ෂා කරන අවම මිලත් ඒ සඳහා සත්‍ය වශයෙන්ම වෙළඳපොලෙන් ලැබෙන මිලත් අතර පවතින වෙනස එහෙම නැත්නම් වාසිය අපි නිෂ්පාදන අතිරික්තය කියලා දකිනවා. ඒක ප්‍රස්ථාර සටහනක දක්වන විදිය තමයි මේ තියෙන්නේ. ඒක ගණනය කරන සූත්‍රය තමයි මේ තියෙන්නේ. දැන් මේකේ විශේෂත්වය තමයි මේ සූත්‍රයේ සමතුලිත මිල කියන එක හොයාගන්න පුළුවන්. අවම සැපයුම් මිල කියන එකත් ප්‍රස්ථාරයෙන් හරි ලේසි හොයාගන්න. කොහොමද? සැපයුම් වක්‍රය මිලාක්ෂය ස්පර්ශ කරන තැන. හැබැයි දැන් මේක සමීකරණයකින් හොයාගන්නේ කොහොමද? මේ අවම සැපයුම් මිල සමීකරණයකින් හොයාගන්නේ. දැන් අවම සැපයුම් මිල සමීකරණයකින් හොයාගන්න එක ඔබ ටිකක් ඉගෙන ගන්න ඕන දෙයක්. ඒකට අපි කරනවා සමීකරණයක් ගත්තොත් අපි හිතන QS සමානයි ඍණ 300 ධන 2p කියලා හිතන්නකො සමීකරණේ. මේ සමීකරණේ අවම සැපයුම් මිල හොයන්න ඕනේ කියලා හිතන්න. අවම සැපයුම් මිල හොයන්න නම් අපි මෙන්න මේ QS වලට බිඳුව දාලා මේක බැලන්ස් කරන්න ඕනේ. නැත්නම් තුලනය කරන්න ඕනේ. එතකොට එනවා p සමානයි 150. අවම සැපයුම් මිල 150ක් එනවා. එන ඕනෑම සමීකරණයක QS වලට බිඳුව ආදේශ කරපුවාම ඒකෙදි අපිට එනවා අවම සැපයුම් මිලනේ. හරි. එහෙම නැත්තම් හොයන තව විදිහක් තමයි අවම සැපයුම් මිල A බෙදීම B කියන සූත්‍රයෙන්. A වලට දාන්නේ 300යි B වලට 2යි උත්තරය 150යි. අවම සැපයුම් මිල හොයන තව ක්‍රමයක් තමයි එහෙනම් A බෙදීම B කියන එක. එහෙනම් ওই විස්තරත් එක්ක අපි නිෂ්පාදන අතිරික්තය ගැන අවබෝධයක් ලබා ගමු. නිෂ්පාදන අතිරික්තයේ පැහැදිලි කිරීම තියෙනවා. ඒ පැහැදිලි කිරීම යටතේ තියෙනවා සැපයුම් කරුවෙකු භාණ්ඩයක් සඳහා අපේක්ෂා කරන මිලත් වෙළඳපොලේ ඔහුට සැබවින්ම ලැබෙන මිලත් අතර වෙනසයි කියලා ඔහොම නෝට් එක තියෙන ප්‍රස්ථාරයක් තියෙනවා. ඒකෙන් එතනින් පල්ලෙහා හිස් තැනක් තියෙනවා. ඒ හිස් තැනේ ලියාගමු පළමුවෙන්ම මෙන්න මෙයාව. මෙයා ලියා ගන්න ඕනේ මෙහෙමයි. ලියා ගන්න නිෂ්පාදන අතිරික්තය පහත සූත්‍රයෙන් ගණනය කළ හැක. පහත සූත්‍රයෙන් ගණනය කළ හැක. නිෂ්පාදන අතිරික්තය පහත සූත්‍රයෙන් ගණනය කළ හැක. හරි. දැන් නිෂ්පාදන අතිරික්තය සමානයි අපි සූත්‍රය ලියමු. නිෂ්පාදන අතිරික්තය සමානයි සමතුලිත මිල ඍණ
අවම සැපයුම් මිල බෙදීම දෙක වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය. වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය. ඊළඟට එතන හිස්තැනේ තවම ලියා ගන්න ඕන තව කොටසක් ඔයා. අවම මිල ලියා ගන්න. අවම සැපයුම් මිල සමීකරණයකින් පෙන්වීම. අවම සැපයුම් මිල සමීකරණයකින් පෙන්වීම. ඒකෙදි ලියා ගන්න ඕනේ මේකේ ඇත්තටම මේ වම් මත පැත්තේ තියෙන මේක මේ දිගු ක්‍රමය, මේ තමයි කෙටි ක්‍රමය. දැන් ඔයා ඉස්සල්ලාම මේ ක්‍රමයට සහ මේ ක්‍රමයට කියන දෙකටම හදලා ගන්න. ඔයාට ඕන වෙලාවක මේ ක්‍රම දෙකෙන් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඔයා රචනා පේපරේදී මේ දිගු ක්‍රමයේ භාවිතා කරන්න. ඔයා බහුවර්ණ පේපරේදී මේ කෙටි ක්‍රමයේ භාවිතා කරන්න. ඇයි මේ දිගු ක්‍රමයේ භාවිතා කරන්න කියන හේතුව අපි හදන පියවර වලට ලකුණු දුන්නොත් මෙන්න මේ දීර්ඝ ක්‍රමය අවශ්‍ය වෙනවා. හැබැයි MCQ පේපරේ කියන්නේ අපි ඉක්මනින්ම ලකුණු ලබා ගැනීම සඳහා කාලය පිළිබඳ ගැටලුවක් තියෙන එකක්. ඒ නිසා කෙටි ක්‍රමයේ භාවිතා කරන එක ගොඩක් හොඳයි ඒ වගේ අවස්ථාවේදී. හොඳයි දැන් අපි ටියුට් එකේ පස්වෙනි ප්‍රශ්නය. දැන් ඒ කියන්නේ අපි පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය, ආර්ථික අතිරික්තය ඉගෙනගෙන ඉවරයිනේ. දැන් අපි අභ්‍යාස කරන්න හදන්නේ පස්වෙනි අභ්‍යාසයට එන්න. මගෙත් එක්කම ටියුට් එකේ ගණන් ටික හදාගෙන යම්. ඒ අභ්‍යාසයේ කිසිම වෙනස්කමක් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි දශම ගණන් වලින් එනවා. ඒක ගැන වැඩි හිතන්න එපා. අපි හදමු. හරි පළවෙනි එක තියෙන්නේ පස්වෙනි එකේ පස්වෙනි අභ්‍යාසයේ පළවෙනි එක සමතුලිත සමීකරණ මගින් පෙන්වන්න. එතකොට අපි ඉස්සල්ලාම සමතුලිත මිල හොයමු. මිල. ඒකට අපි කරන්නේ QD සමානයි QS කියලා ලියලා QS වල වටිනාකම ඍණ 100 ධන 2යි p. QD තමයි 400 ඍණ 3යි p. එතකොට ඍණ 100 මේ පැත්තේදී ධන 100ක් එනවා. එතකොට 500යි. ඍණ 3 එහා පැත්තේදී ධන 3ක් එනවා. එතකොට ධන 3යි p ධන 2යි p 5යි p 300 මෙතන 500යි. දැන් දෙපැත්තම 5න් බෙදන්න. 5න් බෙදුවම p සමානයි 100ක් එනවා. ඊළඟට අපි සමතුලිත ප්‍රමාණය හොයනවා. සමතුලිත ප්‍රමාණය. සමතුලිත ප්‍රමාණය හොයනකොට අපි QD වලට ආදේශ කරලා අපි හොයමු. QS වලට හොයුවත් ඒකම එන්න ඕනේ. 400 ඍණ 3 වැඩි කිරීම 100 400යි 300යි උත්තරේ 100යි ඒකක. ඊළඟ QS වලට අපි ආදේශ කරලා හොයමු. ඍණ 100 ධන 2යි p ඍණ 100 ධන 2 වැඩි කිරීම 100 ඍණ 100 ධන 200යි උත්තරේ 100යි ඒකක. ඒ කියන්නේ මේ දෙකෙන්ම එකම ඉලක්කමක් එන්න කියන්නේ සමතුලිත ප්‍රමාණය හරිනේ. එහෙනම් අපි උත්තරේ මෙතනින් පල්ලෙහා ලියා ගන්න ඕනේ. පල්ලෙහා හරි කමන්නේ මේ කොහොම හරි පේන්න ලියා ගන්න ඕනේ. සමතුලිත මිල රුපියල් 100යි සමතුලිත ප්‍රමාණය ඒකක 100යි. මේක නම් ඉතින් හැමෝම දන්න දෙයක්. බලන්න මේ සම්පූර්ණයෙන්ම දැන් ඔයාලට පේනවා ඇති. හරි මේක හදාගන්න. හරි දැන් අපි යමු රෝම ඉලක්කම් 2 වෙළඳපොළ සමතුලිතය ප්‍රස්ථාරිකව ගණනය කරන්න. ප්‍රස්ථාරිකව ගණනය කරන්න කිව්වම ප්‍රස්ථාර සටහනක් ඔයාලට දීලා තියෙනවනේ. මේ ප්‍රස්ථාර සටහනේ උඩ මිල කියලා දාන්න. මෙහෙම බිඳුව දාලා මෙතන ප්‍රමාණය කියලා දාන්න. ප්‍රස්ථාර සටහනක් දීලා ඇති. ප්‍රස්ථාර සටහනේ ඉලක්කම් අපි ආදේශයක් ඕන වෙනවා. ඒ කියන්නේ අපිට ලේඛනයක් ඕන වෙනවනේ. එහෙනම් අපි ලේඛනයක් දාගමු PQD PQS කියලා. ලේඛනයක් හදාගමු. එතකොට ඒකෙදි සමතුලිත මිල 100යි සමතුල් ප්‍රමාණය 100යි 100 100 කියලා දාගමු තුනටම. මිල දාගමු 50ක්. හරි. ඒ කියන්නේ දත්ත දෙකක් තිබ්බනම් ඇති වක්‍රයක් අඳින්න. හරි. දත්ත දෙකක් තිබ්බනම් ප්‍රමාණවත්. දැන් 50 ආදේශ කරලා හොයන්න ඉල්ලුම් සමීකරණයේදී මෙන්න මේ p කියන තැනට 50 ආදේශ කරලා උත්තරේ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම ආදේශ කරලා බලන්න 250ක් එනවා. තේන මිල 50යිදී ඉල්ලුම් ප්‍රමාණය 250ක් එනවා. පෙර වැඩක හදන්න පුළුවන්. ඉල්ලුම් සමීකරණය අරන් මෙන්න මෙහෙම ඉල්ලුම් සමීකරණය අරන්
ඕනනම් පෙර වැඩක හදන්න මෙහෙම 400යි ඍණ 50 400යි 150යි 250 මෙන්න මෙහෙම එන්න ඕනේ. ඉල්ලුම් සමීකරණ ආදේශ 250ක් එන්න ඕනේ. QS වලට දාලා හදන්න. QS කීයද කොහොමද තියෙන්නේ? ඍණ 100 ධන 2යි පීනේ. ඍණ 100 ධන 2 වැඩි කිරීම 50 ඍණ 100 නේද? ඍණ 100නේ. ඍණ 100 දාලා ආදේශ කළා හදන්න පුළුවන්. QS සමානයි ඍණ 100 ධන 2යි p ඍණ 100යි 2 වැඩි කිරීම 50 ඍණ 100යි ධන 100යි කැපිලා ගියාම බිඳුව. අන්න ඔහොම. ඔන්න ඔහොම උත්තරයක් තමයි අපිට එන්නේ. බලන්න. දැන් අපි ප්‍රස්ථාරය අඳිමු. ඉස්සෙල්ලාම අපි ඉල්ලුම් වක්‍රය අඳිමු. ඊළඟට අපි සැපෙව් වක්‍රය අඳිමු. එතකොට දැන් මිල ගත්තම ඔය ප්‍රස්ථාරය ලොකු නිසා කොටු දෙකෙන් දෙකට ගන්න මෙතන 50යි මෙතන 100යි. ඒ කියන්නේ කොටු දෙකෙන් දෙකට මේක ගන්න කොටු දෙකෙන් දෙකට ගන්න 50 100. ඔයාලා අඳින්න මගෙත් එක්කම ප්‍රස්ථාරේ. දැන් මෙහෙමයි කරන්න ඕනේ මම ටිකක් වේගයෙන් හදනවා. ඔයාලා කරන්න ඕන දේ වීඩියෝ එක නතර කරලා ඔයාලා තනියම හදන්න. එහෙම ටික ටික යවව හදන ආය ආපස්සට අරන් හදන්න මොකද්ද කියන්නේ කියලා නැවත නැවත බලන්න. හරි. ද ප්‍රමාණය අපි ගමු. මේ විදිහට කොටු තියෙනවනේ ප්‍රමාණය කොහොමද? ප්‍රමාණය ගත්තාම උපරිම තියෙන්නේ 250 කන්නේ තියෙන්නේ. අපි එහෙනම් දාමු මෙතන 50 100 150 200 250 හොම කියලා දාන්න. හරි. කොටුවෙන් කොටුවට යන 50 50 යනවා. ලේසියිනේ. කොටුවෙන් කොට අර කොටු දෙකෙන් දෙකට 50 50 කියන හරි. දැන් 50යිද 250 එහෙනම් 50 කියන්නේ මේ මිල 50යිද 250 50 ගත්තා. හරි. 50 ගත්තා. මෙතන 250. මම මෙහෙම ඉන්නේ. 50යිද 250යි. 100ද 100යි. මෙන්න මෙතන 100 ගත්තා. මෙතන 100 ගත්තා. 100ද 100යි 50යිද 250යි 100ද 100යි. මේන් D ඉල්ලු වක්‍රය. ඉල්ලු වක්‍රය. හොඳයි දැන් ඊළඟට තියෙන්නේ රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 අහන්නේ පාරිභෝගික අතිරික්තය හොයන්න කියලානේ. ඊළඟට 4 අහනවා නිෂ්පාදන අතිරික්තය, 5 අහනවා ආර්ථික අතිරික්තය. අපි හදමු පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්තය. දැන් මට කියන්නකෝ බලන්න දැන් හොඳ ළමයි වගේ සූත්‍රය ඉගෙන ගත්තානේ. උපරිම ඉල්ලුම් මිල ඍණ සමතුලිත මිල බෙදීම 2 වැඩි කිරීම සමතුලිත ප්‍රමාණයනේ. මෙන්න මෙහෙමනේ සූත්‍රය එන්නේ. උපරිම ඉල්ලුම් මිල ඍණ සමතුලිත මිල බෙදීම 2 වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය. උපරිම ඉල්ලුම් මිල දන්නවද? අපි දන්නේ නැහැ. හැබැයි අපි සමතුලිත මිල දන්නවා 100යි. බෙදනවා 2කින් සමතුලිත ප්‍රමාණය දන්නවා අපි 100යි. අපි උපරිම ඉල්ලුම් මිල දන්නේ නැහනේ. අපි එහෙනම් පෙර වැඩක උපරිම ඉල්ලුම් මිල හදමු. උපරිම ඉල්ලුම් මිල. කොහොමද හදන්නේ? දැන් අපිට සමීකරණ දෙකක් නේ දීලා තියෙන්නේ. ප්‍රස්ථාරයෙන් යන්නත් පුළුවන්. ඊට වඩා ලේසි සමීකරණ යන එක. සමීකරණේ කොහොමද දීලා තියෙන්නේ? QD සමානයි 400 ඍණ 3යි p නේ. එතකොට දැන් මේ QD වලට බිඳුව දාලා 400 ඍණ 3යි p 400 මේ පැත්තට එනවා ඍණ 400යි ඍණ 3යි p. එතකොට p තනි කරනවා කියලා කියන්නේ 133යි p කියලා තමයි එන්නේ. ඒ කියන්නේ 400 3න් බෙදපු ගමන් 133ක් එනවා. හරි. 133ක් එනවා. කොහොමද ඉතින් දන්නව නේද? ගණන් පාස් නේද? මේ 3 අයින් කරන්න මේ 3න් බෙදනවා. මේ පැත්තේ 3න් බෙදනවා. 400 3න් බෙදනවා. ඒතර 133ක් එනවා. හරි. තේන ගණන් වලට ඔයාලා ලොකු සමර්ථයක් ඇතිනේ. ඒතර ලේසි මේක සුළු කරන්න. හරි 133යි. ඒතර 133න් 100ක් අඩු වුණාම 33යි. බෙදනවා 2 වැඩි කරනවා 100. හරි. එතකොට 2කින් 50 බෙදපු ගමන් 33 වැඩි කිරීම 50. ආයතර උත්තරේ එනවා රුපියල් කීයද බලන්න. 33 50 වැඩි කරපු ගමන් මෙහෙම නෙවෙන්නේ. අග බිඳුව දැම්මා 3 අරක් 5 15 එකක් ඉතුරුයි. 3 අරක් 5 15 එකයි 16. 1650. ඍණ අවම
සැපයුම් මිල බෙදීම දෙක වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය. දැන් සමතුලිත මිල කීයද? සමතුලිත මිල ඔයාලා දන්නවා සමතුලිත මිල 100යි නේද? සමතුලිත මිල 100යි. අවම සැපයුම් මිල දන්නේ නැහැ. බෙදනවා දෙකෙන් වැඩි කරනවා සමතුලිත ප්‍රමාණය 100යි. අවම සැපයුම් මිල දන්නේ නැත්නම් අපි මොකද කරන්න ඕනේ? හොයා ගන්න ඕනේ. එහෙනම් අවම සැපයුම් මිල අපි හොයාගමු. අවම සැපයුම් මිල සෙවීම. අපි ඒකට කරන්නේ QS සමීකරණය ගන්නවනේ. අරන් ඒකට බිඳුව ආදේශ කරනවා. එතකොට උත්තරේ එනවා ඍණ 100 මේ පැත්තේ ධන 100යි 2යි p. එතකොට දෙකෙන් බෙදනවා දෙපැත්තම. එහෙමනේ අර ඉස්සල්ලා එකෙත් කරේ එහෙමයි. එතකොට p සමානයි 50යි. p සමානයි 50යි. එතකොට 50 වැඩි කරනවා 50න්. 50 වැඩි කරන රුපියල් 2500ක් බවට පත් වෙන පස්සර 25යි අග බිඳු දෙක දැම්ම 2500. දැන් එහෙනම් නිෂ්පාදන අතිරික්තයත් මගේ පුතාලට පුළුවන් ඇති. දැන් ඔයාලට පේනවා ඇති කැමරාවෙන් ඒ ටික සමස්තය. හොඳයි දැන් අපි ඊළඟට ආර්ථික අතිරික්තය නේද පහේ තියෙන්නේ. ආර්ථික අතිරික්තය. ආර්ථික අතිරික්තය හොයන්නේ කොහොමද? නිෂ්පාදන අතිරික්තයයි පාරිභෝගික අතිරික්තය එකතු කරලානේ. එතකොට පාරිභෝගික අතිරික්තයේ ධන නිෂ්පාදන අතිරික්තය පාරිභෝගික අතිරික්තයේ 1650යි නිෂ්පාදන අතිරික්තයේ 2500යි මේ දෙක එකතු වුණාම 0.5 6 5 11 3 1 4 4150ක් එනවා ආර්ථික අතිරික්තය. බලන්න 4150යි ආර්ථික අතිරික්තය. ඊළඟට අපි 6 වෙනි ප්‍රශ්නෙට යන්නේ. 6 වෙනි ප්‍රශ්නය 6 වෙනි ප්‍රශ්නේ සමීකරණ දෙක වෙනස් කරගන්න ඕනේ. මතක තියාගන්න මේ සමීකරණ දෙක හදා ගන්න ඕනේ. දැන් ටියුට් එකේ නම් හදලා තියෙනවා. හදලා නැති ළමයි හදා ගන්න. හරි මෙහෙම නැත්තම් ලියා ගන්න. දෙන්න. හරි. මෙන්න මෙහෙමයි සමීකරණ දෙක තියෙන්නේ. දැන් ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙන ටියුට් එකේ වෙන සමීකරණ දෙකක් තියෙන. හැබැයි ඒක කපලා මෙන්න මේක ලියා ගන්න ඕන. මේ සමීකරණ දෙක තමයි තියෙන්න ඕන ටියුට් එකේ 6 වෙනි ගාන යටතේ. x භාණ්ඩයක වෙළඳපොළ තුල පවත්නා ඉල්ලුම් සැපයුම් සමීකරණ දෙක පහත දක්වා තිබෙනවා. මේ සමීකරණ දෙක එන්න ඕන. අහනවා එතන පළවෙනි එක ඉල්ලුම් සැපයුම් සමීකරණ පිළිවෙල කරන්න කියලා තියෙනවා. ඒක කපන්න. ඒතර 2 3 4 කියලා එකක් තමයි අපි හදන්න තියෙන්නේ. පළවෙනි එක අපි කැපුවානේ. එහෙනම් 2 සමතුලිත මිල ප්‍රමාණය හොයන්නන තියෙන්නේ. එහෙනම් අපි සමතුලිත මිල හොයමු ඉස්සල්ලාම. කොහොමද හොයන්නේ? QD සමානයි QS. QS වලට ඍණ 60 ධන 3යි p. QD වලට 100 ඍණ 2යි p. එතකොට ඍණ 60 මේ පැත්තට එනවා. එතකොට ධන 60ක් වෙනවනේ. එතකොට 100 ධන 60. ඍණ 2 එහා පැත්තට එනවා. එතකොට ධන 2ක් එනවා. එතකොට 5යි p එනවා 160යි. එතකොට p සමානයි 160 බෙදීම 5. කොහොමද එක ගත්තේ? මෙහෙමයි ගත්තේ. මෙතන උණු 5න් බෙදනවා මේකත් 5න් බෙදනවා. p සමානයි 3යි 10ට 2යි 32යි. p සමානයි 32යි. ඒක තමයි සමතුලිත මිල. හරි. ඊළඟ එක සමතුලිත ප්‍රමාණය. සමතුල ප්‍රමාණය සෙවීම. සමතුල ප්‍රමාණය හොයද්දී p සමානයි 32 p සමානයි 32 වන විට නේද? නැත්නම් p සමානයි 32 වන විට QD වලට ආදේශ කිරීම. ඒ කියන්නේ සමතුලිත මිල 32ක් වන විට ඒක QD සමීකරණයට ආදේශ කරන එක තමයි කරන්නේ. QD සමීකරණයට ආදේශ කරපුම වාට පේනවා 100 ඍණ 2යි p නේ. 100යි 2 වැඩි කරනවා 32කින් 2 32කින් වැඩි කරපුම 100යි 64යි. උත්තරේ එනවා කීයද? 36ක්. හරි ඒකක 36ක් එනවා. බලන්න. උත්තරේ
දැන් හදලා අවසන් ඇති බලන්න. දැන් රෝම ඉලක්කම් 3 තියෙන්නේ සමතුලිතයේදී පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි හොයන්න කියලානේ. පාරිභෝගික අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි හොයන්න කියලා තියෙන්නේ. හරි. අපි දැන් හොයන වැටි බලමු. පාරිභෝගික අතිරික්තය හොයන්නේ කොහොමද? උපරිම ඉල්ලුම් මිල ඍණ සමතුලිතීම දෙක වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය. මේ සූත්‍රයේනේ නේ. නිෂ්පාදන අතිරික්තය හොයන්නේ සමතුලිත මිල හරි අවම සැපයුම් මිල බෙදීම දෙක වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය කියන සමීකරණයෙන් හොයන්නේ. දැන් ওই සූත්‍ර දෙකෙන් අපි හොයමු. දැන් උපරිම ඉල්ලුම් මිල කීයද? උපරිම ඉල්ලුම් මිල අපිට හොයා ගන්න ඕනේ. අපි දන්නේ සමතුලිත මිලත් අපි දන්නවා. සමතුලිත ප්‍රමාණය අපි දන්නවා. ඒකවල දෙකෙන් බෙදනවා. අවම සැපයුම් මිලත් මේකේ හොයාගන්න එපා නේද? එහෙනම් මේ සූත්‍ර ටික ලියලා තමයි හදන්න ඕනේ. දැන් මම මේ සූත්‍ර ටික මකලා දත්ත ටික ආදේශ කිරීම කරනවා. හැබැයි ඔයාලා සූත්‍ර ටික සූත්‍රය දැන් ලියාගෙන තියෙන්න ඕන. හරි? දැන් මම සූත්‍ර ටික මකලා ඒකට දත්ත ආදේශ කිරීමක් තමයි දැන් කරන්න හදන්නේ. හරි? දැන් උපරිම ඉල්ලුම් මිල අපි දන්නේ නැහනේ. ඒක දන්නේ නැහැ. හැබැයි අපි සමතුලිත මිල දන්නවා නේද? සමතුලිත මිල කීයේ 32යි. බෙදනවා දෙකෙන් වැඩි කරන සමතුලිත ප්‍රමාණය 36යි. හරි. එතකොට උපරිම ඉල්ලුම් මිල අපි හොයන්න එපා. ඒක අපි පෙර වැඩක හොයමු. පෙර වැඩක උපරිම ඉල්ලුම් මිල. ඒක කොහොමද හොයන්නේ? QD සමානයි 100 ඍණ 2p කියලානේ තියෙන්නේ. ඒතර මෙතන QD වලට බිඳුව ආදේශ කළා 100 ඍණ 2p ඍණ 100යි ඍණ 2p p සමානයි 50යි. හරි. ඔහොමනේ ඉන්නේ. එහෙනම් උපරිම ඉල්ලුම් මිල ගෙන්නේ 50යි. දැන් අපි හදාගෙන යම් 50න් 32ක් අඩු වුණාම කීයද? 50න් 32ක් අඩු වුණාම කීයද? 18යි. බෙදනවා 2 වැඩි කරනවා 36යි. එතකොට 18 වරක් 18 උත්තරේ දාගන්න. හරි. මේක සුළු කරලා ගන්න. එතකොට මෙතන 2යි 36ට 18යි 18න් වැඩි කරලා උත්තරේ දාගන්න. හරි. නිෂ්පාදන අතිරික්තය අපි කරන්නේ අවම සැපයුම් මිල හොයා ගන්න ඕනේ මේකෙත්. සමතුලිත මිල 50යි අවම සැපයුම් මිල දන්නේ නැහැ. බෙදනවා දෙකෙන් වැඩි කරනවා සමතුලිත ප්‍රමාණය 30යි. සමතුලිත මිල 32යි සෝරි. සමතුලිත මිල 32යි. අවම සැපයුම් මිල අපි හොයා ගන්න ඕනේ. ඒ හොයාගෙන මෙතන දානවා මෙන්න මෙතන. දාලා දෙකෙන් බෙදලා 30න් වැඩි කරනවා. එහෙනම් අපි පෙර වැඩක අවම සැපයුම් මිල හොයමු. අවම සැපයුම් මිල කොහොමද හොයන්නේ? QS තියෙනවා. සමීකරණය ඍණ 60 ධන 3p. ඒතර මෙතන බිඳුව ආදේශ කරපු ගමන් මේ ඍණ 60 මේ පැත්තේදී ධන 60යිනේ. එතකොට 3p නේ. එතකොට 60 බෙදනවා 3ෙන්. දෙපැත්තම 3ෙන් බෙදනවනේ. එතකොට p සමානයි 20යි. p සමානයි 20යි. හරි? p සමානයි 20යි. දැන් අපි මේ 20 මෙතන දානවා. උත්තරේ දැන් බලන්න. 32න් 20ක් අඩු වුණාම 12යි. 12 බෙදීම 2 වැඩි කිරීම 36. එතකොට අවසාන වශයෙන් ආයේ 2 සුළු කරපු ගමන් 12 වැඩි කිරීම 18. උත්තරේ රුපියල් ගන්න. 12 වැඩි කිරීම 18න් උත්තරේ ගන්න රුපියල්. ඊළඟ රෝම ඉලක්කම් 4 තියෙන්නේ QD සමානයි 200 ඍණ 5p කියන අලුත් කෙනෙක් එනවලු. ඒ කියන්නේ දැන් දැනට තියෙන ඉල්ලුම් සමීකරණයට අලුත් කෙනෙක් ආවට පස්සේ නව සමතුලිතාගයන් කවරේද කියලා අහනවා. අලුත් සමතුලිතාගයන් කවරේද කියලා අහන්නේ. දැන් ඔබ තේරුම් ගන්න අපි QD සමානයි අපේ ඉන්නේ කීයද 100 ඍණ 2p නේ. මේකට අලුත් කෙනා එනවා QD සමානයි 200 ඍණ 5p. ඒතර අපිට ඔක්කොම එකතු වුණාම අලුත් එක්කෙනා කීයද? QD සමානයි 300 ඍණ 7p. මෙයාට තමයි සමාන වෙන්නේ කවුද? QS සමානයි තේරෙනවද? මෙයාට තමයි සමාන වෙන්නේ QS සමානයි ඍණ 60 ධන 3p. ඒතර මේ දෙන්න තමයි දැන් අපේ අලුත් සමතුලිතය හොයන කරුණු දෙක. මොකද දැන් අර පරණ කෙනාට තව අලුත් එකෙක් එකතු වුණානේ. දැන් එතකොට අපිට සාමාන්‍යයෙන් පුතේ මේ විදිහට
අපිට සමීකරණ දෙක ලියලා QD වල 300 ඍණ 7යි p නේ. ඍණ 60 මේ පැත්තරේදී 360යි. හරි මේ ඍණ 7 එහා පැත්තේ ධන 7ක් වෙනවාද 10යි p. එතකොට 10 අයින් කරන්න දෙපැත්තම 10න් බෙදනවා. එතකොට මේකත් බෙදපු ගමන් p සමානයි උත්තරය 36ක් බවට පත් වෙනවා. අන්න දැන් සමතුලිත මිල 36ක් බවට පත් වුණා. හරි සමතුලිත මිල 36ක් බවට පත් වුණා. දැන් පැහැදිලි බලන්න. හරි. දැන් ඊළඟට මොකද වෙන්නේ? සමතුලිත ප්‍රමාණය අපි හොයමු. දැන් p සමානයි 36 වන විට දැන් අර පරණ මේ දෙන්නට ආදේශ කරන්න බෑ. ආදේශ කරනවා නම් මෙන්න මේ අලුත් කෙනාටයි ආදේශ කරන්න ඕනේ. QD සමානයි 300 ඍණ 7යි p ට ආදේශ කිරීම. හරි මෙයාට ආදේශ කළා හොයන්න. අපිට හොයන්න පුළුවන්. QD සමානයි 300 ඍණ 7යි p 300යි 7 වැඩි කිරීම 36 300යි 4ක් 6 42න් 2යි 4ක් ඉතුරු 4ක් 3 21යි 4යි 25යි 252යි උත්තරය 48යි ඒකක. මේ විදිහට ඉල්ලුම් සම ප්‍රමාණය එනවා ඒකක සංඛ්‍යාවක් වශයෙන්. හරිම ලේසි. එහෙනම් කොරෝනා වලින් පස්සේ අපි අලුතෙන් ආය සම්බන්ධ වෙනවා සිසිජ ආයතනයේ පන්තියකට. එහෙනම් සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි ආයුබෝවන්.